समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तम् ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පින්වන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ යුද හමුදා කර්නල් කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයා නම් ඒ දයාබර මහත්මිය සමන්ත ගුණරත්න පින්වත් මහත්මිය පින්වන්ත දෙපළ අඛණ්ඩවම සංවිධානය කරන ධර්මදාන දායකත්වයේ දරන පින්බර ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් අදත් ආරම්භ කරන අවස්ථාව සත්පුරුෂ පින්වතුනි සාමාන්‍ය පෙළ සූත්‍රයෙන් දේශනා කරන 6 වන ධර්මදේශනාවයි අද මේ ආරම්භ කළේ අජාසත්ත මහරජුරු කලින් භවවල ගොඩාක් පින් කළ කෙනෙක්. එතුමාගේ පින් බලයේ හින්දා පුළුවන්කම ලැබුණ එතුමාට බිම්බිසාර මහරජුරු වගේ එදා දඹදිව තිබුණු රාජධානිවල ලොකුම රාජධානිය පාලනය කරපු රජතුමාගේ පුතා විදිහට උපදින්නත් ඒ අජාසත්ත මහරජුරු නරක ආශ්‍රයයකට වැටුණා දේවදත්ත තෙරුන් වහන්සේගේ අරතරන් ධනවත් බලවත් ප්‍රබල ඥානයක් ඇතුව හොඳට දැන ඉගෙන ගන්න පුළුවන්කමත් ඇතිව උපන් රාජකුමාරයා නරක ඇසුරින්දා ඇසුරින් නොමග ගිහිල්ලා පීතෘ ඝාතනය කළා. පීතෘ ඝාතනය කළේ භාග්‍යවතුන් වහන්සේට මුල්ම ආරාම පූජාව කරපු සම්බුදු සසුනේ ප්‍රධානතම අග්‍රතම රජ කෙනෙක් වෙච්ච බිම්බිසාර මහ රජුරුවන්ව. සෝවහන් වෙලා හිටියේ බිම්බිසාර මහ රජතුමාව. ඝාතනය කරපු අජාසත් රජතුමා බලාපොරොත්තු වුණු රජකම ගත්තට හිතට සැනසෙල්ල ලැබුණේ නැහැ. එදා ඉඳලා දවස් මාස අවුරුදු ගෙවි ගියා අජාසත් මහරජතුමාට හරි හමන්නින් දෙකුත් නැහැ. පසුතැවීම. තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ තමන්ට උගන්වන්න ලොකු මහත් කරන්න පිය මහරජතුමාගෙන් පස්සේ කොහොමත් රජය ලබා දෙන්න තමන් ඉල්ලුවට පස්සේ රජතුමා ඝාතනය කරන් සූදානම් වෙනවා කියලා දැනගත්තාම කැමැත්තෙන්ම රජකම දුන්න තමන්ගේ පිය මහරජතුරු ඝාතනය කරපු එක ගැන ලොකු පසුතැවීමක් රජතුමාට තිබ්බා. අජාසත් මහරජතුමා ලොකු පීඩාවකින් ඉඳලා අවුරුදු 8ක් විතර මේ සිද්ධියෙන් ගියාට පස්සේ ඉල් පොයේ දවසේ රාත්‍රියේ සඳලු තලයේ ඉඳලා කලින් දේශනා වාරවලදී ඔබ ශ්‍රවණය කරපු ආකාරයට
තමන්ගේ ඇමතිවරුන්ට කියනවා ශාස්ත්‍රඥ වහන්සේ නමක් මුණ ගැහිලා තියෙනවා නම් හොඳයි කියලා. විවිධ යෝජනා එනවා. ඒ අතර ජීවක රාජකීය වෛද්‍යාචාර්යතුමා නිහඬව ඉන්නවා. රජතුමා මෙතුමාට යෝජනා කරනවා. කතා කරන්නේ කියලා ජීවක වෛද්‍යාචාර්යතුමාගේ රාජකීය ඒ අඹ උයනේ වෛද්‍යාචාර්යතුමාගේ ජීවක අඹ උයනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. වෛද්‍යාචාර්යතුමාත් එක්ක අජාසත් රජතුමා කන්‍යාවියා මහ පිරිසක් එක්ක අන්තපුර ස්ත්‍රීන් එක්ක ජීවක අඹ වනයේට යනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට යනකොට ඔහුට බයක් දැනෙනවා. අර තරම් මහ ලොකු පිරිසක් 1250ක් සංඝ රත්නයේ කිඹුහුමක්වත් නැතුව කිසිම සද්දයක් නැතුව නිහඬව ඉන්නවා. පින්වත්නි, අජාසත් මහරජුරු ජීවක වෛද්‍යාචාර්යතුමාගෙන් අහනවා, මිතුර ඔබ මාව රැවට්ටුවේ නෑ නේද? මාව හතුරන්ට පාවලා දෙන්නේ නෑ නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට යනවා. තමන්ගේ පුතාගේ දඟකාරකම් ගැන මතක් වෙනවා. අනේ ඉච්ඡර දඟකාර පුතත් මේ වගේ නිහඬ වෙනවා නම් කොච්චර හොඳද කියලා. අජාසත් මහරජුරු භාග්‍යවතුන් වහන්සේ ළඟ එක පැත්තක මිටි ආසනයක ඉන්නවා. සාකච්ඡාව ආරම්භ වුණා. පළවෙනි සාකච්ඡාවේදී රජතුමා මෙලොවදීම විසුණු වහන්සේලාට ලබන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහරජතුමනි, ඔබේ කවුරු හරි කම්කරුවෙක් හැමෝටම කලින් නැගිටලා කටයුතු කරන කෙනෙක් පැවිදි වුණාට පස්සේ මගධ රටේ රජතුමා ඔහුට සලකන්නේ කොහොමද කියලා අජාසත් රජතුමා පිළිතුරු දෙන්නේ, මම මේ පැවිදි වුණු පින්වතුන් වහන්සේට සිව්පසේම උපස්ථාන කටයුතු සිද්ධ කරනවා, ඉදිරියට ආවහම නැගිටලා ගරු කරනවා කියලා. ඊට පස්සේ රජතුමා දෙවෙනි වරටත් අහන්නේ, ස්වාමීනි, තවත් ප්‍රතිඵලයක් තියෙනවද කියලා, තවත් මෙලොවදී ලබන්න පුළුවන් ප්‍රතිඵල තියෙනවද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, රජතුමාට අයබඳු ගෙවන, රජතුමාගේ රටේ ගොවිතැන් වෙළඳාම් කරන ගෘහපතියෙක් හරි ඒ වගේ ධනවත් කෙනෙක් පැවිදි වුණාට පස්සේ, පැවිදි වුණොත් මේ ශාසනේ පැවිදි වුණාට පස්සේ රජතුමා මොකද්ද කරන්න කියලා. ස්වාමීනි, අපි වෙනද වගේ අයබදු ගෙවන්න, ධන දාන්නේ රැස් කරන්න කියලා ඔහුට නියෝග කරන්නේ නැහැ. ඔහු පැවිදි වුණා කියලා දැනගත්තාම අපි ඔහුට নমස්කාර කරනවා. වාඩි වෙලා ඉන්න ආසනේ නැගිටිනවා. අපි ආසන පවරනවා. සිවුරු, ආහාර, ඇඳම්, බෙහෙත් ආදී දේවල් පූජා කරනවා. ස්වාමීනි, අපි දැහැමි ආරක්ෂාවේ පින්වතුන් වහන්සේලාට ලබා දෙනවා කියලා. ඊට පස්සේ ඔය පින්වතුන්ට අපි තුන්වෙනි දේශනාවේදී දේශනා කළා, පින්වත්නි, තුන්වෙනි දේශනාවේදී ඔය ඇත්තන්ට අපි දේශනා කළා අර පැවිදි පින්වතුන් වහන්සේලා කරන කාරණා මොනවද කියලා. එතනදී පින්වත්නි, අපි ඔය ඇත්තන්ගේ අවධානය යොමු කළා නිරන්තරයෙන්ම විසුණු වහන්සේ නමක් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව, උන්වහන්සේලාගේ චිත්ත සන්තතිය පවත්වා ගන්න විදිය, එතෙන්දී ගිහි ජීවිතය ගැන කලකිරීලා භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ටවිද්‍යා 15 ධර්මයන් ගැන බොහෝම පැහැදීමෙන් ඒ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු
අනුත්තර පුරුෂ ධම්ම සාරථී ආදී උතුම් බුදු ගුණයන්ගෙන් යුක්ත ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා පින්වත්නි පිරිසිදු වූ මේ ශාසනයේ ඇතුල් වන ශාසනයට ඇතුල් වන ආකාරයත් ඒ වගේම ඒ පැවිදි වූ පින්වතුන් වහන්සේ සිල්වත්ව ගුණවත්ව අනිත් හැමෝටම වඩා ගුණධර්ම දියුණු තියුණු කරගෙන ඇහැ සංවර කරගෙන කන සංවර කරගෙන ආහාරයේ පමණ දැනගෙන ඉන්ද්‍රියයන් සංවර කරගෙන මනස සිහියෙන් කටයුතු කරන ආකාරයේ දේශනා කළා. එතෙන්දී ඔය පින්වතුන්ට සුරසීලේ විදිහට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදවා හැසිරීම ආදී ඒ අකුසලයන්ගෙන් වෙන්වෙච්ච පින්වතුන් වහන්සේ නමගේ සුවදායී පින්බර ජීවිතේ ගත කරන විදිහ ගැන අපි ඒ දේශනාවාදී දේශනා කළා. හතරවෙනි දේශනා වාරයේදී මධ්‍යම සීලය තමයි දේශනා කළේ. ඒ කියන්නේ සින්දු කියන එක, බෙර වාදනය කරන එක, වැඩක් නැති හිස් කතා කියන එක, ඒ වගේම අස්සපොර, මීපොර, ගවපොර වගේ ওই දේවල් වලින් වැළකීලා කටයුතු කරන ඒ පැවිදි පින්වතුන් වහන්සේගේ සුවදායී පින්බර ස්වභාවය ගැන දේශනා කළා. පස්වෙනි දේශනා වාරයේදී පින්වත්නි පැවිදි වුණු පින්වතුන් වහන්සේලා නස්සස්ත්‍ර කරන ඒවා, ඒ වගේම නිමිති බලලා ශාස්ත්‍ර කියන ඒවා කරන්නේ නැහැ. ඒ පැවිදි පින්වතුන් වහන්සේලා සද්ධාවෙන් ගිහි පින්වතුන් පූජා කරන දානය වළඳලා විවිධාකාර යාග හෝම, ඒ වාගේ වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍ර, ශරීර විද්‍යා, නාග විද්‍යා, භූත විද්‍යා, කපුටු විද්‍යා, ජීවත්ව ඉන්න කාලය කීම, මේ වගේ පහත් ක්‍රමවලින් තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න කටයුතු කරන්නේ. තිරිසන් සත්වයින්ගේ ශබ්දය, ඔවුන් පියාඹන හඬ, ඒ වගේ විවිධ ඒ වගේ ශාස්ත්‍ර කියනවා සමහරුන්. ඒ වගේ ඇඳුම් වලින්, ආයුධ වලින්, ගැහණු දරුවන්ගෙන්, දාස්තයින්ගෙන්, උදේට මුණ ගැහෙන අයගෙන් මේ ආදී විදිහට එක එක වෙලාවල් අරගෙන නිමිති කීම් වලින් වැළකෙනවා. රජවරුන්ට මුහුණ දෙන්න සිද්ධ වන විවිධ යුද්ධවල ස්වභාවයන් ගැන, ඒ වගේම රජවරු පරදිනවද, දිනනවද, මේ වගේ දේශපාලනයට අදාළ කිසිම දෙයක් පැවිදි පින්වතුන් වහන්සේලාට කතා කරන්න තහනම් උන්වහන්සේලා කතා කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් පැවිදි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පැවිදි වෙන්න බෑ. පැවිදි ජීවිතය අෂ්ටාර්ය පුද්ගල උතුමන්ට සමානකම් දක්වනවා. ඒකෙන් සෝවහන් නොවුනත් සෝවහන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියන මේ අෂ්ටාර්ය පුද්ගල උතුමන්ට ඇතුළත් නොවුනත් ඒ ඇතුළත් වුණා හා සමානව ඒ උතුමන් තුල පවතින චිත්ත සන්තතියක්, ඒ උතුමන් තුල පවතින හික්මීමක්, ඒ උතුමන් තුල ඒ අෂ්ටාර්ය පුද්ගල උතුමන් තුල පවතින ගුණ ධර්ම කෝටියා සංවර සීලයේ තුලින් ඒ රකිමින් පින්වත්නි පවත්වා ගන්නම සංඝ රත්නය. සූර්යයක් ග්‍රහණයන් ගැන, චන්ද්‍රයක් ග්‍රහණයන් ගැන ඒව ගැන එහෙම කතා කරන්නේ කියන්නේ නැහැ. මේ විදිහට පින්වත්නි ඒ පින්බර සංඝ රත්නේ සම්පූර්ණයෙන්ම සදැහැති ගිහි පින්වතුන් දෙන දානීය වළඳලා උන්වහන්සේලා හුදකලා වෙනවා. බය නැතුව වනාන්තරවල හැසිරෙනවා. උන්වහන්සේලා නිදුක්ව නිරෝගීව කටයුතු කරනවා. දැහැම උපයාගත් පිණ්ඩපාත දානේ යැපෙනවා. ඒ වගේම ධන මිල මුදල් කිසිවක් රැස් කරන්නේ නැහැ. ඒ පැවිදි පින්වතුන් වහන්සේලා සීලයෙන් හික්මිලා පින්වත්නි කායික සැපය, චෛතසික සැපයත් විඳිනවා.
ඒ ඔය පින්වතුන්ට අපි පහුගිය දේශනාවලදී දේශනා කළ කරුණවල සාරාංශය අද තියෙන පින්වත්නි ඉන්ද්‍රිය සංවරය පිළිබඳ දේශනා කරන එක. අපි අජාසත් මහරජුරෝ දැන් හොඳට ශාවක දානව ඇහුම්කන් දෙමින් ඉන්නේ. රජතුමාට දැන් තේරෙනවා මේ පැවිදි වෙන්නේ මානින් මත් දෙයක් ලබන්න නෙමේ ජීවිතයේදී ප්‍රතිඵල ලබන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ ලැබෙන ගෞරව සත්කාර වල ඉඳලා ටික ටික ගැඹුරට යමින් ඒ බිස්සුන් වහන්සේගේ සිතුම් පැතුම් ස්වභාවය සහ හික්මෙන විදිය ඒ හැඩරුව උන්වහන්සේගේ ගති ලක්ෂණ සියල්ල දැන් එකිනෙක දේශනා කරමින් තියෙන්නේ. රජතුමාට ලොකු පැහැදීමක් හිත තුළ ඇති වෙනවා. රජතුමාට බිස්සුන් වහන්සේලා කරන හැම දෙයකම කියන හැම දෙයකම තියෙන්නේ කුසල් බවත් අකුසල් වන නැකත් ජ්‍යොතිෂ වෛද්‍ය දේශපාලන උද්ඝෝෂණ රැකී ආරක්ෂා ව්‍යාපාර අමුදරුවන් පෝෂණය කිරීම ආදී ඔය කිසිවක් බිස්සුන් වහන්සේ කරන්නේ නැති බවත් ඒවා කරනකොට කෙලෙස් වැඩෙන විදිහත් ඒ කෙලෙස් නැති సంతානය බිස්සුන් වහන්සේට තියෙන විදිහත් රජතුමාට දැන් හොඳට වැටහෙන්න පටන් ගත්තා. පින්වත්නි දැන් රජතුමා හොඳට සාවධානව ඇහුම්කන් දෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. අද නියමිත දේශනාව ඉන්ද්‍රිය සංවරය. මහරජතුමනි ඒ පැවිදි වෙලා චූල සීලේ මධ්‍යම සීලේ රකිමින් කය වචනේ හොඳට හික්මවාගෙන ඉන්න ඒ පින්වතුන් වහන්සේ ඉන්ද්‍රියයන් වහගෙන තමන්ව සංවර කරගන්නවා. ඉන්ද්‍රියයන්ගේ දොරටු වහ ගන්නවා. මහරජතුමනි මේ ශාසනයේ පැවිදුණු පින්වත් ඒ ස්වාමින් වහන්සේ ඇසෙන් රූප දැකලා ඒ රූපවල ඇලෙන්නේ නැහැ. ඒ රූපවලට පෙළඹි ඒ රූප පස්සේ පන්නන්නේ නැහැ. ඇස කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්න කෙනෙක්ට හුඟක් ආසාවන් ඇති වෙනවා. කලකිරීම ඇති වෙනවා. ඔහුට අකුසල ධර්ම ගොඩක් ඇති වෙනවා. ඇස සංවර කරගත්තේ නැති කෙනෙක්ගේ චිත්ත සන්තතිය හුඟක් කිලිටි ධර්ම වලින් පිරීලා අපිරිසිදු වෙලා ඔහු ගොඩක් පීඩා විඳින්න ගන්නවා. හැබැයි මේ පැවිදි පින්වතුන් වහන්සේලා අර ඇස කියන ඉන්ද්‍රිය සංවර කරගත්ත හින්දා පින්වත්නි ඔහු බොහෝම සුවයක් විඳිනවා. තමන්ගේ ඇස් කියන ඉන්ද්‍රිය රැකගෙන හොඳටම සංවර කරගෙන කටයුතු කරන්නේ. ඔහු මහා විශාල සුවයක් විඳිනවා. දැන් ඔය ඇත්තන්ට ඇස කියන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්න ඕන. පින්වත්නි ඇස වහ ගන්න ඕන. ඇස වහ ගන්නවා කියන්නේ ඇහි පිල්ලෙන් වහ ගන්නවා කියන එක නෙමෙයි. ඔබ ගමන් බිමන් කන බොන උයන පියන තමන්ගේ එදිනෙදා කටයුතු රැකියා ව්‍යාපාර ගෙදරදොරේ කටයුතු දූතරුවන්ගේ කටයුතු හැමදේම හොඳට බලලා කරන්න ඕන. ඒ වුණාට ඇහැ කියන ඉන්ද්‍රියෙන් ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය කිලිටිවන ධර්ම නම් මොනවත් ඇතුළු කරගන්න හොඳ නැහැ. ඇසෙන් බලන්න ඕන. ඇසෙන් අවශ්‍ය දේ කරගන්න ඕන. ඒ වුණාට ඇසෙන් ඔබේ චිත්ත සන්තතිය කාමයෙන් පුරවන කාරණා ගන්න හොඳ නැහැ. කාමයෙන් පිරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ ඇස හින්දා. රාගාදී ඔබේ චිත්ත සන්තතිය තුළ තදබල විදියට පින්වනි පළපැටියක් වෙන්න දෙන්න හොඳ නැහැ. කාම ඡන්දය කියන්නේ ණයක්. දැන් ණය වුණාට පස්සේ කාට හරි අපි හොඳටම බයෙන් පීඩාවෙන් ඉන්නේ ණය ඉතින් කවදා හරි ගෙවන්න එපාය. ණය ගෙවනකන් ඉවසිල්ලකුත් නැහැ. ණයකාරයෝ ණය අපිට ණය ගෙවා ගන්න බැරි වුණොත් ඇවිල්ලා වද දෙනවා, කෑ ගහනවා, බනිනවා. සමහරලාට ණය ගෙවා ගන්න බැරුව ගියොත් මහණියට උනත් තමන්ව පත් කරන්න පුළුවන්, තමන්ගේ දූ දරුවෝ පැහැර ගන්න පුළුවන්.
තමන් හිටිය ගෙවල් දොරවල් වලින් එළියට ඇදලා තාලි වල ඒව ඔක්කොම ගන්න පුළුවන්. ඒ වගේ කාමච්ඡන්දේ කාමයේ කියන්නේ ණයක්. ඒක ගෙවන්නව වෙනවා. ණයක් ගෙවනකොට විඳවන්න වෙන දුක් ආයතන මෙච්චරයි කියන්න බැරි තරම්. කාමච්ඡන්දේ හින්දා ඔබ රැස් කරගන්න හැම අකුසල කර්මයකටම ඔබට ගෙවන්න වෙන්න වන්දි විදියට හම්බ වෙන්නේ සතර අපායේ උප්පත්ති ලැබලා මාළුවන් අතර ගෙම්බන් අතර කැඳින් අතර ඉබ්බන් අතර ප්‍රේතයින් අතර නරකයේ විවිධ තැන්වල දුක් ආයතන ගොඩක්. පින්වත්නි, ඒ නිසා ඇස සංවර කරගන්නට ඕනේ. ඇසේ තියෙනවා, ඔබේ ඇසේ තියෙනවා රූප දකින්න උපකාර වන උපයක්. පින්වත්නි, අපි ඒක හඳුන්වන්නේ චක්කුප්‍රසාදය කියලා. ඒක ඇසේ කලින්ගිරියා මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක පින්වත්නි හරියට සියුම් සිවිතට්ටු 7ක පුළුන් වල පැතිරලා තියෙන තෙලක් වගේ තමයි පිහිටලා තියෙන්නේ. ඒක හරියට මුම් පියැලක් උඩ සියුම් සිවිතට්ටු 7ක පින්වත්නි පුළුන් වල පැතිරලා තියෙන තෙලක් වගේ. ඒක ලැබෙන්නේ පින්වත්නි පෙර සංසාරයේ ඇස්වල පෙනීම ලැබෙන විදිහේ කර්ම කරගෙන තියෙන අයට. ඒ චක්කු ප්‍රසාද රූපයත් කර්මයෙන් හටගෙන හටගත්ත ගමම්ම නැතිව යන පරම්පරාවක්. හටගත්ත විදිහටම අද දක්වා අඛණ්ඩවම තිබ්බේ නෑ. ඒක චිත්තක්ෂණ 17කින් ඇතිව නැතුව ගිය රූප පරම්පරාවක්. ඇසේ ඉස්සරහට පින්වත්නි පිටස්තර වස්තුවල ඡායා හම්බ වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ තියෙන්න ඕනේ, මානසිකාරී තියෙන්න ඕනේ, චක්කු ප්‍රසාදී තියෙන්න ඕනේ, චක්කු විඥානී තියෙන්න ඕනේ. පිට තියෙන රූපවල ඡායා හම්බ වෙනවා. ඒ පිට තියෙන රූපයත් මේ මොහොතේ වර්තමාන ඇති වුණු රූපයක්. ඇසේ රූපයත් මේ මොහොතේ වර්තමාන ඇති වුණු රූපයක්. ඇහැට අතීත ඒවා පේන්නේ, ඇහැට පේන්නේ වර්තමාන ඒවා. එතකොට පින්වත්නි අර චක්කු ප්‍රසාදයත් චක්කු විඥාණය ඇති වෙන්නේ රූප ඡායාවත් චක්කු විඥානයත් කියන තුන එකට එකතු වෙද්දි තමයි අපි දෙයක් පෙනුණා කියලා කියන්නේ. චක්කු විඥාන සිත හටගන්න රූප ඡායාව ඕනමයි. චක්කු ප්‍රසාදේ ඕනමයි. පින්වත්නි අපිට මොනවා හරි දෙයක් පේනවා කියලා කිව්වොත් එතන තිබිලා තියෙන චක්කු විඥානේ පහළ වෙලා. චක්කු විඥානේ පහළ වෙන්න නම් රූප අරමුණ ඕනමයි. චක්කු විඥානේ පහළ වෙන්න නම් චක්කු ප්‍රසාදේ ඕනමයි. හැබැයි ඔය තුනම මුණ ගැසවන හැපීම කරවන පස්සය ඕනමයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඔතන ඔන්න ඔය වගේ ක්‍රියාවලියක් වෙන්නේ. මේ විදිහට පින්වත්නි ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය නුවණැත්තෝ වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕන. මෙතන වෙලා තියෙන සතර මහා භූත රූප ගොඩක්. ඒ වගේම චක්කු ප්‍රසාද රූප වගේ තවත් රූප ගොඩක්. රූපවල වැඩපිළිවෙලක්. ඒ වගේම මේ ප්‍රසාද රූපේ පහළවන විඥානයේ සහ විඥානයේ යෙදෙන පස්ස වේදනාදී ඒ චෛතසික ධර්මවල සිත සහ ඒ චෛතසික වල වැඩපිළිවෙලක් මේ විදිහට පින්වත්නි සිද්ධ වුණ ක්‍රියාවක්. මෙතෙන්දී අපි රූපී කියලා කිව්වහම ඇසේ තියෙන ප්‍රසාද රූපේට පින්වත්නි රූප අරමුණු ලැබෙන්න නම් එතන චක්කු විඥානය ඕන. චක්කු ප්‍රසාදී ඒ චක්කු විඥාණයට මුණ ගැහෙන්නේ
වර්ණ රූපය පින්වත්නි වර්ණ රූපේ තමයි හම්බ වෙන්නේ මෙතනදී ඔය ඇත්තෝ වර්ණ රූපේ කියලා කිව්වහම ඒක තේරුම් ගන්න ඕනේ හැම රූප කලාපයක්ම සුද්දාෂ්ටක වලින් තියෙන්නේ එතෙන්දී හැම රූප කලාපයකම තියෙන සුද්දාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත ධර්ම ඒ සතර මහා භූත ධර්ම එකට හමු වෙද්දී පින්වත්නි ඒකට වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් කියලා ඒ ධර්ම හතර ලැබෙනවා එතෙන්දී ඒ වර්ණේ තමයි අපි මේ කතා කරන වර්ණේ හැබැයි පින්වත්නි සුද්දාෂ්ටක කලාප විදිහට තියෙන්නේ සුද්දාෂ්ටකයේ තියෙන වර්ණේ නෙමෙයි ඇසට හම්බ වෙන්නේ ඔය පින්වතුන්ට මම දේශනා කළාන බොහොම සරලව දේශනා වුණු සාමාන්‍ය පොළ සූත්‍රය ගොඩක් ගැඹුරට විහිදෙනවා කියලා දැන් බොහොම සාවධානව ඔය පින්වතුන් ඇහුම්කන් දෙන්න ඕන ඔය උපේ කතාව මේ වෙලාවෙත් ඔබේ ඇහි සිද්ධ වෙන දේ ඔය කියන්නේ අපි. අර වගේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්නගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය රූපාදී විදිහට ඒව ගත්තාම සුද්දාෂ්ටක ගොඩක් එකතු වුනහම මිශ්‍ර වර්ණයක් එන්නේ. ඒ වගේ මිශ්‍ර වර්ණ নানা ආකාර විදිහට හට ගන්නවා. ඇහැට පේන රූපයත් ඒ වගේ මිශ්‍ර වර්ණයක්. පින්වත්නි සීතල උෂ්ණය නිසා විකාර තත්ත්වයට පත්වන ධර්ම ගොඩක් මෙන්න මේ විදිහට සිද්ධ වෙන සිදුවීමක් තියේදී ඒ සිද්ධ වන දේ දකින්න නැති උදවිය අර හමුවන රූපයත් එක්ක ඒක ලස්සනයි ඒක සුන්දරයි ඒක විස්මිතයි ඒක හරිම හැඩයි මේ විදිහට පින්වත්නි වරදවා ගන්නවා සුන්දරයි කිව්වත් හැඩයි කිව්වත් විස්මිතයි කිව්වත් එතන වෙලා තියෙන ඒ කෙනාට දොරටුව වහගන්න බැරි වෙලා තමන්ගේ කෙලෙස් මතුවන එක පාලනය කරගන්න බෑ ඒ හින්දා ආශ්‍රව ධර්මයෝ අනුසේ ධර්මයෝ විදිහට පින්වත්නි පල්ලෙවි උමතුයෙන් වගේ පවතින ආශ්‍රව තියෙනවා අරමුණු හමු වෙනකොටම මතුවන පින්වත්නි බුරබුරා එන ඒ කෙලෙස් ධර්ම තියෙනවා අනුසේ ධර්මයෝ තියෙනවා ඒවා වැඩෙන්නේ ඒවා හැදෙන්නේ ඒවා වර්ධනය වෙන්නේ ඒවා ව්‍යාප්ත වෙන්නේ පින්වත්නි අපි මෙන්න මේ කියන ඇහි කියාවලිය තේරුම් ගන්නේ නැතුව ඒ ඔස්සේ කෙලෙස් ඕගයක් නැත්තම් කෙලෙස් ගංගාවක් ගලාගෙන ඉන්න ඉඩ දුන්නොත් අර පැවිදි පින්වතුන් වහන්සේ විසින් සංවර කර ගන්නවා තමන්ගේ ඇස වසා ගන්නවා ඇහැ කියන දොරටුව ඇහැ කියන දොරටුව වහගත්තාම මේ පැවිදි පින්වතුන් වහන්සේ ඒ දකින රූපات එක්ක තණ්හාව දිට්ඨිය මානය ඊර්ෂියාව ලෝභය මෝහය ඔය මොනවත් අකුසල් නෙමෙයි ඊට පස්සේ ඇති වෙන්නේ. මේ පැවිදි පින්වතුන් වහන්සේට පින්වත්නි ඒ වෙනුවට ඇති වෙන්නේ මොනවද දන්නවද? අර ධර්මවල හැබෑ කාරණාව. මොකද නුවණින් දකින්න පුරුදු කර ගන්නවනේ. අර කෙලෙස් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැතුව දොරටු වහ ගන්නවා ඒ වෙනුවට ඒ ආරාමනාදිය සම්බන්ධව පින්වත්නි තිලක්ෂණාදිය දකිමින් ඒ පැවිදි පින්වතුන් වහන්සේ අකුසල් නැති කරගෙන ප්‍රඥාව උපදවා ගන්නවා වාන රූපේ දකින්නේ වාන රූපේ විදියට චක්කු විඥානයේ දකින්නේ චක්කු විඥානයේ විදියට චක්කු ප්‍රසාදේ දකින්නේ චක්කු ප්‍රසාදේ විදියට ඒ තින්නා සංගති පස්සෝ විදියට කවණු තුන මුණගස්සන කානාව දකින්නේ පස්සේ විදියට ඒ වාන රූපේ ගත්තාම පිටත අර වගේ කලාප රූප ගොඩකින් පින්වත්නි නිර්මාණය වෙච්ච নানা ආකාර වාන රූප රාශියක් දකින අතරේ ඒ වාන රූපේ උපදවන ඒ කර්මාදී ඒ බාහිර කාරණාවට අදාළ වන ඔහුගේ කර්ම වැඩපිළිවෙලත් ආහාර ආදී ඒ වැඩපිළිවෙලත් ඒ බාහිරකින් බාහිර දේ මිනිසෙක් නම්
කාන්තාවක් හෝ පිරිමියෙක් නම් ඒ අයගේ ඒ කර්ම වලින් හටගන්නන ඒ රූප ස්වභාවයේ සිතින් හටගන්න රූප ස්වභාවයේ ඒ අයගේ ආහාර අනුභවයන්ගෙන් හැදෙන ඒ රූප ස්වභාවය ඒ ඇත්තන්ගේ උණුසුමින් හැදෙන රූප ස්වභාවයන් ඒ උස්නාධික ශරීර ආදී නානාපකාර විදිහට කවුණු දකිනා විතරක් නෙමේ ඒ ඇත්තෝ රූප 28 කියාවලිය තව නුවණට හසු කර ගන්නවා තව තවත් පින්වත්නි ගැඹුරින් විමසා බලද්දී ඒ ඇත්තන්ට පේනවා වාන රූපේ ඇත්ත තියෙන සම්පූර්ණයෙන්ම අසුචි ගොඩක් කියලා. උඩ වාන රූපේ තියෙන්නේ හැම නෙමේ හැමට උඩින් හැම සුදු පාටයි. අපි සම සුදු පාටයි. පින්වත්නි සමට මේ උඩින් වාන රූපේ තියෙනවා සමට යටි මස් නහර ආදිය තියෙනවා ඒ විදිහට ඒ නහර අර වාන රූපේට ඉහළින් ආවොත් කෙනෙක් බලන්නෙත් නෑ හරිම අපසන්නයි ලේ මස් ආදිය තියෙනවා ඒවා වාන රූපේට උඩින් පේන්න තිබ්බොත් කෙනෙක් පිළිකුල් කරනවා හැබැයි අර වාන රූපය අර ඔක්කොම වහගෙන තියෙනවා අසුචි කලයක් වගේ අසුචි කලයකට නැත්තම් කලයක් අරගෙන අසුචි පුරවලා රත්තරන් පියනකින් වහලා මුතුමාලේ විවිධ ඒවා පලන්තලා කෙනෙක්ගේ අතට දෙනවා මේක අරන් යන්න කියලා. අර බලන්නකො අරගේ ලස්සන කියලා රන් ආලේ පිට මැටි කලේ වටේ කට්ටිය එකතු වෙයි. හැබැයි නුවණැති කෙනෙක්ගේ මැටි කලේ බින්දොත් තමයි ඇතුළත තියෙන දේ එළියට එන්නේ. ඒ වගේ පින්වත්නි නුවණැත්තෝ ඇස සංවර කරගන්නවා. ඇහැ සංවර කරගන්නවා ඒ ඇත්තෝ නානාපකාර රූප ආදී බලමින් ඒ ඔස්සේ චිත්ත සංතතිය කිලිටි කරගන්නට කටයුතු කරන්නේ නැහැ. පැවිදි පින්වතුන් වහන්සේලා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපේ අජාසත් මහරහතුමාට දේශනා කරන මහරහතුමනි භික්ෂුව ඉන්ද්‍රියයන් වැසු දොරටු ඇති කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ දොරටු 6 වහගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. කෙලෙස් ධර්ම වැඩෙන්නේ නැති අකුසල ධර්ම වැඩෙන්නේ නැති චිත්ත සංතති අකුසලයන්ගෙන් පිරෙන්නේ නැති විදිහට ප්‍රඥාව වැඩෙන විදිහට ඒ ඇත්ත කටයුතු කර ගන්න ඕන. ආසව අනුසය ඕග යෝග නීවරණ ආදී දේවල් ඇතුල් වෙන්න දෙන්න හොඳ නෑ අර විදිහට. ඇහැ කියන දොරටුවෙන් ඒ නීවරණ ආදී මතුවන ආකාරයට අරමුණු අරගෙන තමන් මෝහයටපත් වෙන්න හොඳ නෑ. අරමුණේ සැබෑ ස්වභාවය වහලා තියෙන මෝහයේ හින්දා ඇලීම ඇති වෙන දෙන්නේ නැතුව ඒ වෙනුවට අරමුණේ සැබෑ ස්වභාවය දකින්න පුළුවන් ප්‍රඥාව ඒ චිත්තසංතතිය තුළ උපදවා ගන්න ඕන. ප්‍රඥාව උපදවා ගන්න ඕන. එතකොට පින්වත්නි ඒ ඇත්තෝ නුවණැසීම දකින්නේ පීන දැන ඇහෙන හැම දෙයකම හැබැයි කාරණාව රූප ධර්ම හඳුනා ගන්නව ඒකිනා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම හඳුනා ගන්නව ඒකිනා නාම රූප ධර්මය හඳුනා ගනිමින් කටයුතු කර ගන්නවා. පින්වත්නි ඒ චක්කු ඉන්ද්‍රිය සම්බන්ධව අජාසත් මහරජුරවන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අජාසත් මහරජතුමාට මෙහෙම දේශනා කරනවා. පින්වත් මහරජතුමනි ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන ඇලෙන්නේ නැහැ. ඒකට පෙළඹෙන්නේ නැහැ. කන කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්නේ. කන කියන ඉන්ද්‍රිය අසංවර කෙනෙක්ට දැඩි ආසාවක් ඇති වෙනවා කාන්තා පිරිමි ශබ්ද, සංගීත ශබ්ද, ඒ වගේම নানা ආකාර සත්වයන්ගේ විවිධ කටහඬවල් මේ විදිහට ඒවා තියෙනකොට දැඩි ආසාවක් ඇති වෙනවා. හැබැයි නුවණැති උදවියට ආසාවක් ඇති වෙන්නේ ඒ වෙනුවට කලකිරීමක් ඇති වෙනවා. පින්වත්නි ඒ ඇත්තෝ ඒ මිදෙන්න කටයුතු කරනවා. අකුසල ධර්ම කිසිම දෙයක් කන කියන කාරණාවෙන් ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අකුසල ධර්ම වලින් වැළකීලා කටයුතු කරනවා. තමන්ගේ කන කියන ඉන්ද්‍රිය ආරක්ෂා කර ගන්නවා. සංවර කර ගන්නවා. පින්වත්නි කන ගැන කතා කරද්දී සෝතප්පසාදයේ ශබ්දය ගැන දැනගන්න ඕන.
ඔය ඇත්තන්ට ශබ්ද අහන්න උපකාර වන කනේ තියෙන උපය අපි හඳුන්වන්නේ සෝත ප්‍රසාදය කියලා. ඒක කන් අඩියේ ඊටාම සියුම් තඹවන් රෝම තියෙන මුද්දක වගේ සටහන් තියෙන තැනක පිහිටලා තියෙන්නේ. ශබ්දයේ ඡායාව ඒක වැදුනහම පින්වත්නි එතනම සෝත විඥානයේ හට ගන්නවා. ඇහිම කියලා කියන්නේ සෝත විඥානයේ හට ගන්න එකට. එතකොට සෝත ප්‍රසාදයේ පින්වත්නි අමුතු ආකාරයක උපයක් හින්දා ඒකට ශබ්ද ඡායාව ඇරෙන්න ගහන ජීවහා රූප ඡායාදී ගන්න පුළුවන් කමක් නැහැ. එතෙන්දි පින්වත්නි ශබ්දේ කියලා කියන්නේ සෝත ප්‍රසාදයේ ගැටෙන දෙයට නමක්. ද සෝත ප්‍රසාදයට දැනෙන දෙයට නමක්. ඒ ගැටෙන දැනෙන දේ පින්වත්නි ස්ථීරව තියෙන දෙයක් නෙමෙයි. ඇතිව නැතුව යන පරම්පරාවක්. ඒ විදිහට සෝත ප්‍රසාදයයි සෝත විඥානයයි ශබ්දයයි තුන දැනගන්නට ඕන. ඒ සෝත ප්‍රසාදී සෝත විඥානයේ ශබ්දේ කියන ශබ්ද ආරම්මණය කියන ඔන්නේ තුන එකතු වෙන තැන පින්වත්නි පස්සේ යෙදනවා. ඊට පස්සේ වේදනා තණ්හා උපාදාන ආදී විදිහට කර්ම සකස් වීම නැවත භව පැවැත්ම සිද්ධ වීම වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අර පැවිදි පින්වතුන් වහන්සේ කනින් ශබ්දයක් අහලා ඒක ඇලෙන්නේ නැහැ. ඒකට පෙළඹෙන්නේ නැහැ. කන කියන ඉන්ද්‍රියයේ අසංවරව ඉන්න ඇත්තන්ට දැඩි ආසාවන් කලකිරීම වගේ අකුසල ධර්ම හට ගන්නවා. හැබැයි නුවණැත්තෝ පින්වත්නි ඒවා ගැන කලකිරෙනවා. ඒ කෙලෙස් ගැන කලකිරලා අර වගේ වැළකීලා පින්වත්නි මේ ඉන්ද්‍රිය ආරක්ෂා කර ගන්නවා. ඒ නිසා කනින් ඇහෙන ශබ්ද නිසා මෙතන රාගයෙන් පිරෙන්නේ, ඊර්ෂ්‍යාවෙන් පිරෙන්නේ, මානෙන් පිරෙන්නේ, කෙලෙස් ධර්ම වලින් පිරෙන්නේ නැහැ. ඔහු සම්පූර්ණයෙන්ම පින්වත්නි කුසල් වලින් තමන්ව ශක්තිමත් කර ගන්නවා. වැසූ ඇස් ඇති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කන් වලට මොනවත් ඔබාගෙන කන් හිර කරගෙන ඇහෙන එක නවත්තනවා කියන එක නෙමෙයි. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අජාසත් මහරජුරවන්ට දේශනා කරනවා. මහරජතුමනි නාස් ඉන්ද්‍රියේ අසංවරව ඉන්න අයට දැඩි ආසාව කලකිරීම වගේ අකුසල ධර්ම හිතට ඇතුල් වෙනවා. හැබැයි නාසින්ද්‍රිය සංවර කරගත්ත කෙනෙක්ට ඒ වගේ දෙයින් වැළකීලා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ නාසින්ද්‍රිය ආරක්ෂා කර ගන්නවා. ඔය ඇත්තන්ගේ නහය ඇතුළත එළුකුඩයක් වගේ පැතිර පවතින තැනක පින්වත්නි ප්‍රසාද රූපේ තියෙන්නේ. ඒ ප්‍රසාද රූපය බාහිර රූප අරමුණු චක්කු විඥානයේ ඔය තුන මුණගස්සවන පස්සේ කියන ඔය කවුණු වල එකතුවක් විදිහට පින්වත්නි සිත් පරම්පරා වීම වේදනා සංඥා ආදී අනිකුත් චෛතසික ධර්ම ආදී යෙත්නවා. මේ විදිහට පින්වත්නි මෙතන රූප පරම්පරාවක් තියෙන්නේ. ඒ වුණාට අනුව නැත්තනම් අර බාහිර රූප ආදීන් තමන්ගේ හිත තුළ රාගය ඇති කර ගන්නවා. තමන්ගේ චිත්ත සංතතිය තුළ ඊර්ෂ්‍යාව ඇති කර ගන්නවා. තමන්ගේ චිත්ත සංතතිය තුළ පින්වත්නි කෙලෙස් ධර්ම ඇති කර ගන්නවා. ඔය ඇත්ත හොඳට සාවධානව අහුම්කන් දෙමින් ඔබේ ඇහෙන් කනෙන් නාසයෙන් දැන්ට මේ දේශනා කරපු ආයතන කීපේ මොකද්ද වෙන්නේ කියලා හොඳට විමසලා බලන්න. මේ කිව්ව කාරණා ටික තමයි පින්වත්නි සිද්ධ වෙන්නේ. එතකොට පින්වත්නි ගාහන ප්‍රසාදය කියලා කියන්නේ ගඳ සුවඳ දැනගන්න උපකාර වන
නාසයේ පිහිටලා තියෙන ඔපේට නමක්. ඔය ඇත්තන්ගේ නාසය ඇතුළට එළුකුරයක් වගේ සටහනක් තියෙන තැනක පින්වත්නි ගන්ධය දැනගන්න මේ ගාහන විඥානේ හට ගන්නවා. ගන්ධය කියලා කියන්නේ පින්වත්නි ගාන ප්‍රසාදේ ගැටෙන ගාන ප්‍රසාදේ නිසා දැනෙන රූප ගන්ධය කියන කාරණාවට පින්වත්නි සමහර වෙලාවට සමහර කාරණාවල රූප ගන්ධය ගොඩාක් වැඩි. සමහර කාරණාවල ගන්ධය ගොඩාක් අඩුයි. ඒවා ඒ රූපාදිය අනුව තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි මේ සතර මහා භූත රූප වලින් හටගන්න ධර්මතා ගොඩක්. දැන් ඇස ගැන ඔබ දැනගත්තා. කන ගැන දැනගත්තා. නාසය ගැන දැනගත්තා. පින්වත්නි දැන් දිව ගැනත් ওই විදිහටම දැනගන්න ඕන. දිවෙන් රසයක් විඳලා ඒ විඳපු රසය ගැන ඇලෙන්නේ නැහැ. ඒකට පෙළඹෙන්නේ නැහැ. දිව කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන ඉන්න අයට දැඩි ආසාව කලකිරීම වගේ අකුසල ධර්ම හිතට ඇතුල් වෙනවා. ඒ වගේ දේවල් වලින් වැළකීලා මේ පැවිදුණු පින්වතුන් වහන්සේ කටයුතු කරන්න ඕන. සංඝ රත්නේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නීවද වායන මදායන මණ්ඩනාය. ඒ විදිහට පින්වත්නි මම මේ පිණ්ඩපාත දානේ වළඳන්නේ පින්වත්නි මදේ පිණිස නෙමෙයි. ශරීර ශක්තිය පිණිස නෙමෙයි. ශරීරයේ පවත්වා ගැනීම පිණිසයි විදිහට ඒ ගැන කිසිම රස තණ්හාවක් නැතුව මේ ශරීරයේ පවත්වා ගැනීම වෙනුවෙන් විතරක් ආහාර අනුභව කරන්නට ඕන. ආහාර වලට ආසාව ඇති කරගත්තොත් කලකිරීම ඇති කරගත්තොත් ආහාර ගැන විශේෂ ඇලීම ඇති කරගත්තොත් ඒවා පින්වත්නි චිත්ත සන්තති වල පල්ලෙවි උමතුයෙන් වගේ පවතින විදියට පුරුදු පුහුණු වෙමින් දීර්ඝ කාලයක් අකුසල විපාක ලබා දෙන්න උපකාර වෙනවා. ඒ නිසා වැසූ ඉන්ද්‍රියයන් වැසූ දොරටු ඇතුව පින්වත්නි කටයුතු කරන්නට ඕනේ. මෙතෙන්දී දිව ගැන කතා කරද්දී ජීවහා ප්‍රසාදය ගැන දැනගන්න ඕන. ආහාර පානවල රස දැනගන්න උපකාර වන දිවේ පිහිටලා තියෙන ඔපේ තමයි ජීවහා ප්‍රසාදේ වෙන්නේ. මහා භූත රූප ධාතු විවිධාකාර විදිහට වෙනස්කම් දක්වනවා. විවිධාකාර විදිහට වෙනස් වෙනවා. පින්වත්නි රසය හැම වස්තුවකම තිබ්බට දීවිලා යන්නේ නැහැ. ඊටාම සියුම් දෙයක්. සමහර වස්තුවල තියෙන රසය දැනෙන්නේ නැහැ අපිට. රසය දැනගන්න පුළුවන් විදිහට පින්වත්නි ජීවහා ප්‍රසාදේ හැපෙන්නට ඕන. රසය දැනගන්න පුළුවන් විදිහට දිය වෙලා ජීවහා ප්‍රසාදේ පින්වත්නි හැපෙන්නට ඕන. දැන් මෙතන මේ කිව්ව දිවත් ඒ වගේම ජීවහා විඥානයත් ඒ වගේම පින්වත්නි බාහිර රසයත් ඒ කවණු තුනම එකට හමුවන පස්සය වේදනාදී අනේක කරුණු පස්ස වේදනා තණ්හාදී ඒ ලොකු වැඩ පිළිවෙලක් තියෙන බව ඔය ඇත්තන්ට දැන් වැටහෙන්නට ඕනේ. පින්වත්නි රසයෙන් පස්සේ ඉන්නේ ස්පර්ශයට. ස්පර්ශයට එනකොට ශරීරයෙන් ස්පර්ශයක් වෙද්දි පින්වත්නි ඒකට නොඇලී ඉන්නට ඕනේ. ඒකට නොපෙළඹී ඉන්නට ඕනේ. ඒ ස්පර්ශ වගේ දේවල් වලදී ඒ ස්පර්ශ ඉන්ද්‍රියෙහි සංවර වෙන්නේ නැතුව ඉන්න අයට
පින්වත්නි දැඩි ආසාවක් ස්පර්ශය ගැන ඇති වෙන්න පුළුවන්. කලකිරීමක් ස්පර්ශය ගැන ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආසාවක් කලකිරීමක් ඒ වගේ ඇලීමක් ඇති වෙනකොට ඒ චිත්තසංතතිය තුල පින්වත්නි කෙලෙස් බොහෝම වර්ධනය වෙන පටන් ගන්නවා. ඒ නිසා ස්පර්ශ ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕනේ. ස්පර්ශය ගැන කතා කරද්දී කායප්‍රසාදය කියන එක දැනගන්න ඕනේ. පින්වත්නි ස්පර්ශය දැනගන්න උපකාර වන ශරීරයේ පැතිරලා තියෙන උපේ අපි හඳුන්වන්නේ කායප්‍රසාදය කියලා. ඒ කායප්‍රසාදේ නැති තැනුත් තියෙනවා ශරීරයේ හැම තැනකම නැහැ. කායප්‍රසාදේ නැති තැන් පින්වත්නි මේ ශරීරයේ කෙස්ලොම් වගේ වේලුණු තැන් ඒ වගේම පින්වත්නි ශරීරයේ ඇතුළත කුස ඇතුළත ඒ තැන්වල මේක පිහිටන්නේ නැහැ. හැබැයි පින්වත්නි අනිත් හැම තැනකම පැතිරලා පවතිනවා. ඒ කායප්‍රසාදයන්ගේ කාය විඥානයේ පහළ වෙන්නේ රූප අරමුණු අරගෙන. එතනදී පින්වත්නි ස්පර්ශය කිව්වහම කායප්‍රසාදේ ගැටෙන කායප්‍රසාදේ නිසා දැනෙන ඒ දේ හඳුන්වනවා අපි ස්පර්ශය කියලා. පින්වත්නි ස්පර්ශය කිව්වහම එතන තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන මහා භූත රූපමයි තියෙන්නේ. ස්පර්ශය කිව්වහම ඊට පස්සේ අන්තිම එක තමයි සිත. දැන් ස්පර්ශයට එනකොට ඒ කාය ප්‍රසාදේ කාය විඥානය ඒ වගේම බාහිර ස්පර්ශේ නැත්නම් ඒ බාහිර පින්වත්නි ඒ ස්පර්ශ ස්වභාව ස්පර්ශ ආරම්මණය ඔය තුනේ එකතු වෙන්නේ සිතේ යෙදෙන පස්සෙන්. පස්ස වේදනාදී විදිහට ඒව පින්වත්නි පහළ වෙනව ඇතුව නැතුව යනවා. ඉතින් අරමුණක් ගන්න එක. දැන් ඇසෙන් නම් රූප විතරයි, කනෙන් නම් ශබ්ද විතරයි, නාසයෙන් නම් විතරයි, දිවෙන් නම් රස විතරයි, ශරීරයෙන් නම් ස්පර්ශය විතරයි. ඒ වුණාට පින්වත්නි සීත වර්තමාන බුදුරජාණන් වහන්සේ අපේ අජාසත් මහරජුරවන්ට දේශනා කරන මහරජතුමනි සිතින් අරමුණක් ඒවට පෙළඹෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කරගන්න යුතු කරනවා. සිත කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන කවුරු හරි දැඩි ආසාවෙන් යුතු කරනකොට දැඩි ආසාව ඒ වගේම කලකිරීම වගේ අකුසල ධර්ම ගොඩාක් තණ්හා දිට්ඨි මාන ආදී ඇති වෙනවා. හරි ඒ වගේම වැළකීලා කටයුතු කළාම ඔහුගේ සිත කියන ඉන්ද්‍රිය සිත කියන ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕනේ. පින්වත්නි සිත ඇති වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. හේවයේ සාරුමේ හින්දා. සිත ඇති වෙන්නේ පින්වත්නි හේත වස්තු රූපේ. චක්කු විඥානේ සෝත විඥාන ඒ විඥාන 10 හටගන්නේ ප්‍රසාද රූප පහේ. පංච විඥානයන් ඇලුනහම ඉතිරි සිත් පින්වත්නි ඇති වෙන්නේ මෙන්න මේ හේත වස්තු රූපය ඇසුරු කරගෙන. ඒක පවතින්නේ හේද වස්තුවේ හේද කෝෂයේ තියෙන ලේ ඇසුරේ. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපේ අජාසත් මහරජුරවන්ට දේශනා කරනවා.
මහරහතුමනි මෙන්න මේ වගේ උතුම් සීලයක් ආරක්ෂා කරන අර පැවිදි පින්වතුන් වහන්සේලා අර ගිහි ගෙයින් නික්මිලා පැවිදි වුණු ඒ පින්වතුන් වහන්සේලා පින්වත්නි උතුම් මේ විදිහට මධ්‍යම සීලයත් ආරක්ෂා කරගන්නවා. චූල සීලයත් ආරක්ෂා කරනවා. මේ වගේ උතුම් සීලයත් පින්වත්නි ආරක්ෂා කරගන්නවා. භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්නට යෙදුණා. සත්පුරුෂ පින්වත්නි අද ධර්මකාරණා ටිකක් ගැඹුරට ආවා. ඔය ඇත්තන්ට අපි ටිකක් ගැඹුරට ඒවා කියලා දුන්නාද? හැබැයි මේ වෙනකොට ඔය ඇත්තන්ට ඒවා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තෝ තවදුරටත් ඔබේ ඇහැ ගැන කවුරු නොදන්නා කෙනෙක් වෙන්න බෑ. ඔබේ කන ගැන, නාසය ගැන, දිව ගැන, ඔය දොරටු ගැන, හෘද වස්තුව ගැන නොදන්නා කෙනෙක් වෙන්න බෑ. ඔබ දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒවායේ සිද්ධ වන ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරය ඒ වගේම හෘද වස්තුව මෙන්න මේ ඉන්ද්‍රියයන්ගෙන් නානාපකාර අරමුණු අරගෙන චිත්තසංතති පින්වත්නි අකුසල ධර්මයන්ගෙන් පුරවාගෙන කටයුතු කරන්නේ නැතුව ඔය පින්වතුන් මෙන්න මේ කිව්ව කාරණා දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. පින්වත්නි ඇස ගැන හරියටම දැනගන්න. ඒවා ආයතන කන නාසය දිව ශරීරය ගැන හරියටම දැනගන්න. ඒවා ආයතන වෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ආයතන ගැන පින්වත්නි මේ හෘද වස්තු ආදී තැන්වල ආයතන ගැන හරියටම දැනගන්න. ඒවා ඉන්ද්‍රිය ධර්ම පින්වත්නි අධිපති ධර්ම. ඒ අධිපති ධර්ම හින්දා කෙලෙස් වේගයෙන් බුරබුරා මතුවෙන්න පුළුවන්. යම් කිසි රූප අරමුණක් හින්දා ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාරම්මණයක් හින්දා ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති ලෝභාදී අකුසල ධර්ම වලින් පිරුණාම දස අකුසල කර්මපත ආදී කරගත්තාම ඒවාට ඔය ඇත්තන්ට විපාක ධර්මات ලැබෙනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. ඔය ඇත්තන්ට කෙලෙස් ධර්ම ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිහිනුවන පලා යනවා. ඇත්ත දකින්න බෑ, සිහිය නැති වෙලා යනවා. වරදවා වටහා ගත්ත දෘෂ්ටියක් එක්ක ඔය ඇත්තෝ ආත්මය කියලා මම කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් ඉන්නවා ආදී විදිහට වැරදි දෘෂ්ටියේ කටයුතු කරાવી. ඒ නිසා සිහිනුවන උපදවාගෙන කටයුතු කරන්නට ඕන. සාමාන්‍ය ඵල සූත්‍රයේ පින්වත්නි අද අපි 6 වෙනි දේශනාවයි ඔබට දේශනා කළේ. දැන් පින්වත්නි ඔය ඇත්තන්ට නොතේරුණු තැන් තියෙනවා නම් අහන්න අවස්ථාවක් දෙන්න පුළුවන් අපේ පින්වත් කාලිංග මහත්මයා. එහෙමයි හඳුන්නේ. අපි ඉදිරිපත් කරමු අද මේ දේශනාවේ ගැන හුඟක් කරුණු ස්වාමීන් වහන්සේ අපිට දේශනා කළා. ඉන්ද්‍රියන් ගැන තියෙනවා නම් යම්කිසි ගැටලුවක් කරුණාකර ඉදිරිපත් කර ස්වාමීන් වහන්සේගෙන් අහන්න පුළුවන් ද? අවසරයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් පින්වන්ත ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේගේ ගියවර දේශනාවට සම්බන්ධයි මේක. අපි මේ ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා නෙවෙයි නම් බොහොම නගරවාසී භික්ෂුන් වහන්සේලා දානවලට වැඩම කරුවාම අපි බොහොම ලේසියෙන් දැන් පිරිකරක පූජා කරන්නේ නැතුව ඇනිලොක් එකකට මුදල් දාලා පූජා කරන ගතියක් තියෙනවා. දැන් ඒක සිරිතක් වෙලා තින්නේ මේ ඒක අපි දැනගෙන කරන වැරද්දක් ඇටියට තමයි මම දකින්නේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරපු දෙයක් නේ. ඒක සාමාන්‍ය ආරණ්‍යවල නම් ඒවා දායක සභාවලින් ඒ අවශ්‍යතාවයන් වලට මුදල් අරගෙන නිදන් කරනවා. මේ දැන් භික්ෂුන් වහන්සේලා සම්මේ නගරවාසී භික්ෂුන් වහන්සේලා පින්ඩපාතෙත් යනවා මුදල් ඉල්ලගෙන සමහර වෙලාවට. ඒවල වලටත් එනවා. ඉතින් මේක අපි දැනගෙන කරන පාපයක් නේද කියලා මට දැනගන්න පහදා ගන්න අවශ්‍යයි. ඔව් පින්වන්ත මහත්මයා මේ විදිහ අපයක් වෙනවද කියලා ඇහුවොත් පාපයක් වන නොවන විදිහ අපි දැනගන්න ඕනේ. කොහොමද අකුසලයක් වෙන්නේ නොවෙන්නේ ආදී විදිහට ඒවා
මේක සංපින්වත්නි තමන් වහන්සේලා උදෙසා එවැනි දේවල් පිළිගන්න පුළුවන් කමක් නැහැ තමන් වහන්සේලා උදෙසා. විසුණු වහන්සේ තමන් උදෙසා පිළිනොගැනීම උදෙසා ඒවාට යම් ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වැඩ කැපකරු ක්‍රම හිම තියෙන දැන් අපි ආරණ්‍ය සේනාසනවලත් වෙනම පිරිස් ඉන්නවා ඒක ලේකම් මහත්තුරු ඉන්නවා. ඒ වගේ පූජා කරනවා සෙනග ස්වාමීන් වහන්සේටම පූජා කරන. එතකොට ඒක සංඝ රත්නයේ Tamanට කියලා මේ පිළිගැනීමක් නෙමෙයි. එතනදී අර ඒවා මෙහෙවන ඒ කණ්ඩායම් හරහා ඒක කරන ක්‍රම වේදයකට කටයුතු කරනවා. එතනදී දැන් ස්වාමීන් වහන්සේලා මුදල් හම්බ කරන්නේ අන්තමන්ත කරමින් ගොවිතැන් කරමින් ඒ වගේම උද්‍යාන උයන් වවමින් මල්වතු වවමින් පින්වත්නි එහෙම කටයුතු කරනකොට එතනදී ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම විනය ඉක්මවා ගිහිලා තියෙන්නේ පවක්ද කියලා ඇහුවොත් නම් පවක් වෙන්න නම් අකුසල සිතොත් අකුසල කර්මපතත් වෙන්න ඕනේ. මුදල් පූජා කිරීමෙන් සතුන් මැරීමක් වෙනවාද, සොරකම් කිරීමක් වෙනවාද, කාමයේ වාදව හැසිරීමක් වෙනවාද, බොරු කීමක් වෙනවාද, කේලම් කීමක් වෙනවාද, සරපස වචන කතා කිරීමක්, හිස් වචන කතා කිරීමක්, දැඩි ලෝභයක්, මිත්‍යා දෘෂ්ටියක්, කේන්ති යෑමක් ආදී මොනම හෝ ආකාරයකට දස අකුසල කර්මපත හරි මොනම හරි ආකාරයකට අකුසල කර්ම කරගෙන අකුසල් සිත් ඇති කරගෙන අකුසල් සිත් වලට විපාක ලැබෙනවාද කියලා බලන් ගියහම ඔය ඇත්ත පූජා කරන දෙයින් ඔය ඇත්තන්ට එහෙම සතුන් මැරීමක් වෙන්නේ නැත්නම් ඔබ මේ පූජාවේ සතුන් මැරීමක් නෙමෙයි නම් සොරකම් කිරීමක් නෙමෙයි නම් ඒ බිස්සුන් වහන්සේ තමන් වහන්සේ උදෙසා පරිහරණයකට තමන් වෙනුවෙන් කියලා එක ගන්න නැතුව සංඝරත්නයේ බෙහෙතේ ලෙඩ දුක් අසනීප ඒ වාගේ අර භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය කාලයේදී වගේ අනාමාස වස්තුනේ වට සිල්පද තියෙනවා තමන් වෙනුවෙන් පිළිගන්න බෑ. නමුත් කැපකරුවන් හරහා ඒවා කරන්නට ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. එතෙන්දී දායක පින්වතුන්ට අර ඔවුන් විසින් පූජා කළ මුදල ඒ නිවැරදි භාග්‍යවතුන් වහන්සේ පැන වූ විනය ශික්ෂාපද ක්‍රමවලට අනුගතව බිසෝන් වහන්සේලාගේ බෙහෙත් හේත් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ වගේම උන්වහන්සේලා වැඩ ඉන්න කුටි කැඩලා තියෙනවා නම් බින්ද තියෙන ඒවා නඩත්තු කර ගැනීම වෙනුවෙන් දානමාන ආදී කටයුතු වෙනුවෙන් ඒ ආදී විදිහට පින්වත්නි කටයුතු කරනවා නම් එතනදී ඔවුන්ට ඒ දේ හැටියට කුසලත් වෙනවා. එතනදී ඔවුන්ට දස අකුසල කර්මපත වලට යන්නේ නැතුව කුසල කර්මපත වෙන්නේ සංඝ රත්නයේට පූජා කිරීමේදී ගිහි ඇත්තන්ට පවක් වෙන්නේ නැහැ. සංඝ රත්නයේට පූජා කිරීමේදී සංඝ රත්නයේ තමන් උදෙසා පිළිගත්තොත් පවක් වෙන්නේ ඒක පින්කමක් වෙනුවෙන් කුටීටි කිරීමක් යම්කිසි කටන පූජා පින්කමක් එහෙම නැත්නම් යම්කිසි මොනවා හරි පොදු පින්කමක් වෙනුවෙන් මෙහෙवला හැමෝම පින් කරවන්න සලස්වලා ඒ ඇත්තන්ගේ හිතවල අලෝභය අදෝසය අමෝහේ නැති වෙන සලස්වමින් ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත කුසාසෙත් උපද්දෙව්වහම ඒ ඇත්තන්ට තියෙන හිතට තමයි විපාකේ ලැබෙන්නේ. අකුසල් දස අකුසල කර්මපද සතුන් මැරීම වගේ දේවල් කරන්නට ඇතිවන අකුසල සිත් ඇති වුණොත් තමයි ඒවට අකුසල විපාක ඇති වෙන්නේ. කුසල සිත් ඇති වුණොත් ලෙඩ දුක් අසනීප බෙහෙත් අධ්‍යාපන මූලික අවශ්‍යතා මොනම හෝ පොත්පත් ගැනීම ආදී මොනම හෝ කවණකට ඒවා යෙදෙමින් යහපත් කාරණාවකට වෙනකොට අර පින්වතුන්ට ධර්ම දානයක් නම් උනේ අධ්‍යාපනයක් නම් ධර්ම දානමේ පින්කමක් වෙනවා. බෙහෙත් සංඝ රත්නයට පූජා කළා නම් එතකොට ගිලානෝපස්ථානයක් වෙනවා. ඒ ආදී විදිය තේරුම් ගන්න තමන් උදෙසා පිළිගැනීම බැහැ කරන්න කිසිසේත්ම. නමුත් පින්වත්නි අර අනාමාස වස්තු වන ඒවා තමන් උදෙසා පිළිනොගත්තාට දස කුසල කර්මපති හසුරුවලා ඒ මිසාසනික කානාදී ඒ දේවල් වල යොදවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ශාසනාවතනේ කියන අපේ රේරුකාණේ චන්දියමල නායක ස්වාමීන් වහන්සේ රචනා කරපු ඒ පොතේ ඒ ජාත රූප රාත සිල්පදේ විස්තර කරලා තියෙන තැනට ගියාම ඔය ඇත්තට තව බොහෝ කවුණු එතන දැනගන්න පුළුවන්. අනිත්‍ය සමන්ත පාසාදිකාවෙන් දැනගන්න ඕනේ. ඒක ටිකක් ගැඹුරු හින්දා තමයි අර තැන පෙන්වන්නේ බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ පොත මොකද්ද? පොතේ මොන පොතේද? ශාසනාවතනේ පොත. මම ළඟ තිබුණා වගේ මතකයි බලන්නම්.
බොහොම පින් ස්වාමීන් තව ප්‍රශ්නයක් තිබුණා මම හිතන්නේ කුෂානි මහත්මිය හරි කවුරු හරි අහන්න ප්‍රශ්නේද? ඔය ඇත්ත අහන ප්‍රශ්න වලට උත්තර දුන්නාම නොතේන් තැන් තිබ්බොත් නැවත අහන්න ඕන. ස්වාමීන් වහන්සේ දැන් අපිට ඇසට පේන රූප කියලා ගත්තම දැන් අපි බාහිර බලනකොට අපිට ගෙවල් මිනිස්සු සත්තු ගස් ඔක්කොම ජාතිය පේනවනේ ස්වාමීන් වහන්සේ අපිට ඒක දැන් ටිකක් අර එක වර්ණ රූප කියන එක ටික ටික හිතට එනවා දැන් ගහක් දැක්කක් කොළ පාට වර්ණය ගෙවල් උනත් ඒ වර්ණය මිනිසුන්ත් ඒ වගේ මේ ඊට පස්සේ දැන් අපිට ඒක හිතෙන්නේ අපි ඊට පස්සේ දේවල් හිතන්නේ මිනිස්සු මෙහෙමයි මේ වගේවල් ස්වාමීන් වහන්සේ අර ඒ විදිහට ඒක හොඳයිද ඒ වගේ මේ ඒ වගේ හිතන එක ඔය පින්වන්ත මහත්මියනේ ඒකෙ හිම කිසිම ගැටලුවක් නැහැ. ඔය ඇත්තෝ දැන් ඔය නාම රූප ධර්ම වල ක්‍රියාවලිය දැනගන්න ඔය උත්සාහ කරන්නේ එහෙම කරන්න ඕන. ඇහෙන් සිදුවන ක්‍රියාවලියේදී චක්කු විඥානයත් බාහිර රූප ඡායාවත් ඒ වගේම චක්කු ප්‍රසාදයත් ඒ රූප ඡායාවන වාන රූපී ඒකේ සුද්දාෂ්ටකාදී ඒවා ඒ ඇත්තටම සිදුවන දේන තියෙන දේන වෙන දේන ඒක තේරුම් ගන්න ওই විදිහට නුවණ හසුරුවමින් කටයුතු කරන්න. නුවණ හසුරුවමින් ඔය හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලිය නුවණට හසු කරගන්න යෝනිසෝමනසිකාරය ඔය විදිහට පවත් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපි අර ලස්සනයි කියලා දෙයක් දැක්කත් මල් දැක්කත් අපිට දැන් අර ඒ වගේ දැන් අර විදිහට හිතන්න ඒක මේ පුරුදු වෙනවා සතර මහා ධාතු වගේ. ගොඩක් වෙන ස්වාමීන් වහන්සේ හැම මොහොතකම ඔහම සිහිනුවණින් ඉද්දී මහා පුදුම සුවයක් ඔබට දැනෙන්නේ නැද්ද? දැනෙනවා ස්වාමීන් වහන්සේ ඉස්සරට වඩා ඉතින් අර වෙනස් වෙනදා නම් ඔය ඇත්තු කවුරු හරි කෙනෙක් දකිනකොට හිත තුළ ඇලීමක් හරි ගැටීමක් හරි මොනවා හරි ඇති වෙනවා. එතකොට ලොකු නොසන්සුන්කමක් ලොකු තිහෙට්ටුවක් ලොකු පීඩාවක් ඔබට දැනේ. නමුත් දැන් ධර්මතා ඒව එහෙමමනේ. ඉතින් ඒ තියෙන දේ ඒ විදිහටම දකිනකොට ඔය ඇත්තන්ට ප්‍රබල ඥානයක් මොහුකුරා යාවි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ලොකු වෙනසක් තේරෙනවා. සාදු ස්වාමීන් වහන්සේ වාසයට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ අතසම ඔබ වහන්සේගේ අද දේශනාවේ ඔබ වහන්සේ කතා කළේ අපි ඉන්ද්‍රිය සංවරය. ඒතකොට ස්වාමීන් වහන්සේ ඇත්තම ඉන්ද්‍රිය සංවරය අපි හරියටම කරනවා නම් විදර්ශනා නුවණින්ම කරනවා නම් කෙලින්ම උත්තර සිදුවෙන්නේ කර්මක්ෂය වීමනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ නිවනම තමයි ඉන්ද්‍රිය සංවරය අපිට විදර්ශනා නුවණින් කරගත්තොත් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව කළේ හොඟක් දුරට සමුදය ඒ කියන්නේ කොහොමද කර්මය සිදු වෙන්නේ කියන ආකාරය ඒකෙන් අපි කෙලෙස් ඇති වෙන ආකාරය ස්වාමීන් වහන්සේ ඔතනදී අපි කෙලෙස් නැති වෙන ආකාරය කතා කළොත් අපිට ඇසෙන් රූපයක් දැක්කම රූපය දැකලා අපේ සිතේ ඇති වෙන වේදනා සංඥා සංකාර නිසා සංස්කාරය ඇති වෙලා කර්මය සිදු වෙනවානේ. ඒතකොට ස්වාමීන් වහන්සේ කර්මය සිදු නොවන ආකාරය කියන්නේ අපි රූපය දැක්කම අපි කොහොමද කර්මය සිදු නොවන ආකාර කර්මශය වෙන ආකාරයට කටයුතු කරන්න කිව්වොත් ඒක එතන සමුද්‍රය ප්‍රහාණය කිරීම තමයි එතන වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ බැලුවත් නැත්නම් නාම රූපානුව බැලුවත් ඒක හරිනේ ස්වාමීන් වහන්සේ. විමන්ත මහත්මයා අපිට ඒ විදිහට එන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ කාරණාව. පින්වත්නි ඔය ඇත්තන්ට පුළුවන්ද ඔබේ හිතවල චිත්ත වීතියේ ජවන් සිත්වල යෙදෙන අලෝභ දෝස සමෝහ ලෝභ දේශ මෝහ ඇති වෙන්න දෙන්නේ නැතුව ජවන් සිත් පවත් ගන්න පුළුවන්ද? ස්වාමීන් වේදනාවකට මිදින්නේ නැත්නම් අපිට ඒ දවන් සිතේ එතනදී අපි නැති කරගන්න පුළුවන් නේද? පස්සේදී අපි එතන තව දුරටත් අපි මනෝ විඥාණයෙන් ඒක විඳින්නේ නැත්නම් මම හිතන ස්වාමීන් කර්මය ෂේ කරගන්න බැරිද මනෝ විඥාණය? නෑ එහෙම බෑ. එහෙම බෑ. එතනදී වෙන්නේ මෙන්න මේ දේ. ජවන් සිතක අනිවාර්යයෙන්ම එක්ක අකුසල පැත්තෙන් නම් ලෝභේ මෝහේ දේශේ මෝහේ මෝහේ කියන හේතු යෙත්නවා. කුසල පැත්තෙන් නම් අලෝභී අදෝසේ හෝ අලෝභී අදෝසේ අමෝහේ කියන හේතු යෙත්නවා. දැන් අද මම දේශනා කරපු විදිහට ඔබ හිත පවත්වාගෙන යනකොට ඔය ඇත්තන්ට සතු මැරීම සොරකම් කිරීම වගේ මොනවා හරි අකුසල කර්මයක් ඕනෑම ආකාරයක අකුසල කර්මයක් සිද්ධ වෙන්නට අදාළ වන
මොනවා හරි අකුසල කර්ම වැඩපිළිවෙලක් ඒ චිත්තසංතතිය අද කිව්ව විදිහට ඔබ පවත්තන් ගියොත් වෙනවද? පැහැදිලි අද මට අපි දේශනා කර විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් ඔබ කටයුතු කරමින් ඉන්නකොට සත්පුරුෂ පින්වත්නි මොනවා හරි අකුසලයක් රැස් වෙනවද? අකුසලයේ සිදු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් අපි දැන් කර්මසේ කියන එකට මම මේ උත්තරේ දෙන්න එහෙම හදාන්නේ. අකුසලයේ සිදු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද දැන් මට ප්‍රශ්න කීපයක්ම අහලා තමයි එන්න වෙන්නේ. මොකද දැන් හිතන් ඉන්න අදහස පැහැදිලි කරවන්න වෙනවානේ. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි අද අහපු දේශනා කරපු මේ කවුණු වල ඔය ඇත්තෝ මේ විදිහට පිළිහිටලා හිටියොත් අකුසල් මොන හරි රැස් වෙනවාද? නැහැ ස්වාමීන් වහන්සේ. අකුසලයේ සිදු වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඔය ඇත්තන්ට අද මේ විදිහට කටයුතු කරනකොට මෙහෙම ඉන්නකොට නාම ධර්ම රූප ධර්ම තේරුම් ගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගන්න පුළුවන් විදිහට චක්කු විඥානයේ වෙනකොටම නාම ධර්මයක් ඒ විඥානයේ පස වේදනා ආදී දකිනකොටම නාම ධර්මයෝ මේ පස වේදනා සංඥා ආදී සියල්ල එතකොට චක්කු ප්‍රසාද ආදී දකිද්දිම රූප ධර්මයෝ එතකොට ඔය ඇත්තන්නේ මෙතනදී නාම රූප පරිච්ඡේද ඥානයක් ඇති වෙන්නේ නැද්ද? වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අකුසල්ද කුසල්ද? කුසල් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ නාම රූප පරිච්ඡේද ඥානේ ඇතිවන හිතේ යෙදෙන්නේ අලෝභය අදෝසය අමෝහයේද ලෝභය දේශේ මෝහයේද? අලෝභ දෝෂ අමෝහ. එතකොට අලෝභය අදෝසය අමෝහයේ යෙදෙන ඒ ජවන් හිතට කර්ම විපාකයක් විදිහට අනාගතයේදී තව විපාක කුසල විපාක ලැබෙනවද නැද්ද? ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක අහෝසි වීමක් වෙලා නැත්නම් අනාගත විපාකයක් ලැබෙන විදිහට කුසලයක හිත හසුරුවලද? කුසලයක ලැබෙන විදියට හිත හසුරුවලා. ලැබෙන විදියට කුසලයක හිත හසුරුවලා. ඔහොම දිගටම ලැබෙන විදියට අනාගත විපාක ලැබෙන විදියට හිත කුසලයේ හසුරුවනකොට ඔය ඇත්තන්ගේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනාවන් වැඩෙනවද නැද්ද? වැඩෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තන්ගේ නූපන් අකුසල් නූපදවන්නට කරන වීර්ය, උපන් අකුසල් දුරු කරන්නට කරන වීර්ය, නූපන් කුසල් උපදවන්නට කරන වීර්ය, උපන් කුසල් වැඩි දියුණු කරන්නට කරන වීර්ය වැඩෙනවද නැද්ද? වැඩෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තන්ගේ ඡන්ද විදේ චිත්ත විමර්ශාවන් වැඩෙනවද නැද්ද? වැඩෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තන්ගේ සද්ධින්ද්‍රිය, විදීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන බල ධර්ම පහ ඔය ධර්මතා 10 වැඩෙනවද නැද්ද? සියල්ලම වැඩෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට සති ධම්ම විචේ විරිය පීති පස්සාදී සමාධි උපේක්ඛා ඒ වාගේම සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සම්මා සමාධි කියන ඔය අංග 37ම බෝධිපාශික ධර්ම ඔක්කොම මෙන්න මේ කිව්ව භාවනාක මේ කිව්ව යෝනිසෝමනසිකාරයේ පවත්තන විදිය මේ කින ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නකොට ඔබ තුල වැඩෙනවද නැද්ද? ඒ සියල්ලම වැඩෙනවා ස්වාමීන් එතකොට වහන්සේ. ඕවා වැඩෙනකොට ඒවට විපාකයක් ඊළඟ මොහොතේ ඉඳන් ඔබේ චිත්තසංතතියට තවදුරටත් ලැබෙනවද නැද්ද? ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට කර්මය අහෝසි වෙලාද එහෙම නැත්නම් අකුසල කර්ම වෙනුවට නිවන් දැකිය හැකි කුසල කර්මේ වැඩිලාද නැද්ද? කර්මය අහෝසි වෙලා කුසල කර්මයක් ඇති වෙලා එතන පුඤ්ඤාභි සංකාරයක් වෙනවා ස්වාමීන් වහන්සේ. මට කියන්න කර්මය කොහොමද අහෝසුනේ කියලා? කර්මය අහෝසුනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ක්‍රියාව කළේ නැති නිසා. ඔබ වහන්සේ සතුන් මැරීම සතෙක් මරන්න කියලා සතා මැරුවේ නැත්තම් එතන ඔබ වහන්සේගෙන් ඒ කර්මය සිද්ධ වුණේ මට නැහැ. කියන්න ක්‍රියාවන් කරන ආකාර කීයක් තියෙනවද? කයෙන් කරන ස්වාමීන් වහන්සේ 3යි. ඔව්. වචනෙන් 4යි. සිතින් 3යි ස්වාමීන් වහන්සේ. මම දැන් සිතින් ක්‍රියාවන් කරලා නැද්ද? ක්‍රියාව කළා ස්වාමීන් වහන්සේ. එතකොට සිතින් එතකොට ඒකට දිගට මට කර්ම වැඩ පිළිවෙල ලැබෙන්නේ නැද්ද? ඉන්ද්‍රිය සංවරයත් එක්ක. කර්මය විපාක කුසල කර්මයක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. මම එතකොට කියන්නේ කර්ම සේ වුණාද නැද්ද? කර්මයේ ෂේ වුණා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් මම අවසරයි ස්වාමීන් වහන්සේ. පුඤ්ඤාභි සංකාරයක් නේද ස්වාමීන් වහන්සේ ඒක? හරියටම හරි. මොකද සමහර දේශකයෝ දේශනා කරලා තියෙන ඔන්න ඔය පැටලිල්ලක් තියෙනවානේ. අපේ මහත්මාත් හුඟක් දේශනා අහලා ওই පැටලිල්ල ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදී ඕක ලියන්න තමයි මම මේ ධර්මතා 37ම ගත්තේ. මොකද මෙතනදී කර්ම සේවීමක් වෙනවද? දැන් බලන්න අපි මනෝ කර්ම වල ඉන්නේ. එහෙමයි ආගෝනේ.
කර්ම නැත්තම් අනාගත නිවන් දකින්න පුළුවන් විදිහට හේතු සම්පත් දියුණු වෙලා යමින් බෝධිපාශික ධර්ම ඔක්කොම එකටම යෙදෙන මාර්ග හිතක් හැදෙන ආකාරයේ දක්වාම තමන්ගේ කර්ම ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ සියලුම ඉන්ද්‍රිය බල ධර්ම සහ මේ සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයේ පිණිස අවශ්‍ය වන බෝධිපාශික ධර්ම කුසලතා සියල්ලම වැඩෙනවා නේද? කර්මය කියන්නේ චේතනාව විතරක් නෙමෙයි. කර්මය කිව්වහම තව ධර්මතා 22ක් තියෙනවා ඔක්කොම. ඒ ධර්මතා 22ම මේ කිව්ව ක්‍රමයට වැටෙනවද නැත්ද? සියල්ලම වැඩෙනවා ස්වාමීන් වහන්සේ. අපි එතන ලෞකික සම්මාදිට්ඨියේ ඉන්නේ තාමත් අපි. සම්මාදිට්ඨිය පැත්තෙන් ගත්තොත්. ඔව්. තවත් කියන්න බලන්න. ඉතින් ලෞකික සම්මාදිට්ඨිය කියලා කිව්වහම අපි නිවන් මාර්ගයේ තමයි මග ඉන්නේ ස්වාමීන් ලෞකික සම්මාදිට්ඨිය කියලා ඔය පින්වතුන්ට උගන්වලා තියෙන කවුරු හරි කෙනෙක් කියලා දෙන්නේ නැතිනේ. ඒ කියලා දුන්න එක දැන් නිරවුල් කරන්න වෙනවා මට. කර්මඵලය විශ්වාස කිරීම ස්වාමීන් වහන්සේ. ඒ වගේ කරුණු 10ක් තියෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ විදිහට ස්වාමීන්. එහෙමද හිතන්නේ? මං කිව්වොත් ලෞකිකව ඉන්න මගඵලලාභී ලෝකෝත්තර පුද්ගලයෙක් වෙනකම්ම ඉන්නේ ලෞකික සම්මාදිට්ඨිය කිව්ව පිළිගන්නව නැද්ද? එහෙමයි මාර්ගඵල ලබනකම්ම ඉන්නේ ලෞකිකව තියෙන ලෞකික ශිෂ්‍ය භාවයකේන නිවැරදි දැක්මකින් කියලා මං කිව්වොත් හරි ස්වාමීන්. එතකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය දැන් ටිකට කලින් කිව්ව ලෞකික සම්මාදිට්ඨිය ඉන්නේ කියලා අදහස් අරගෙන මේක කර්ම සකස් වෙනවා කිව්වොත් කොහොම ධර්ම මාර්ගයට ලොකු හානියක් වෙන්නේ නැද්ද? ඒක වෙනවා ස්වාමීන්. බොහොම හොඳයි අපේ පින්වන්ත මහත්මයාගේ ප්‍රශ්නේ අහපු එක. මොකද මේ ඕක හැමෝටම ගොඩක් උපකාර වෙනවානේ. පැහැදිලිද දැන් කිව්ව කාරණාව? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ මම තාම මට පැහැදිලි වෙන්න තව ටිකක් මම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරිය අහන්න ඕනේ. මට එතන තියෙන ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. පංච උපාදාන ඇතිවීම කියන්නේ චන්දරාගයෙන් මම මේ වචනේ කිව්වට ස්වාමීන් සමාවෙන්න මේ ඇතිවීමෙන් අපිට අර කර්මය සිදු වුණාට අපි සසර යනවා කියන එකයි මම කියන්නේ ස්වාමීන් වහන්සේ. පින්වන්ත මහත්මයා මෙහෙම දෙයක් තියෙනවා. යම් වෙලාවක හේතු සම්පත් මුහුකුරාම යන්න එපාය. දැන් පෙර භවවල දාරුචීරිය මහරහතන් වහන්සේලා වගේ කටයුතු කරගෙන තියෙනවා නම් දැන් හේතු සම්පත් මුහුකුරා ගිහිල්ලා වහා ධර්මාභෝධය ලබන්න පුළුවන්. හේතු සම්පත් මුහුකුරා ගිහිල්ලා නැත්නම් ඒක මුහුකුරා යන්න එපාය. එක එක පුද්ගලයන්ගේ හැටියට වෙනස් වෙනවානේ. එතකොට මේ මුහුකුරා යන කාලයේ කුසල් වඩන්න ඕනේ. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන තැන කුසලස්ස උපසම්පදා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඔය බෝධිපාශික ධර්ම 37 කියන කුසල් වර්ධනය කර ගැනීම. එතනදී ඔය කුසල් ධර්ම 37 ලෞකිකව ඉදි මගඵල නොලැබූ කෙනෙක් විදිහට ඉන්නකොට සමහරට දැන් 30 හේතුක මගඵල ලැබිය හැකි උප්පත්තියක් තියෙන්න පුළුවන්. එහෙම තියෙද්දි උනා තාමත් ඒ කෙනාගේ මගඵල තාම ලැබීම වෙලා නැහැ. ඒ නිසා තාමත් ඒ කෙනා අයිති වෙන ලෞකික භූමියට. ඒ ලෞකික කෙනා ඊ ලෝකෝත්තර භූමියට පය තබන කම මග්ග හිතින්. ඒ කියන්නේ සෝතාපට්ටි මග්ග හිතින් සෝතාපට්ටි මග්ග හිතින් නැසන කෙලසුන් නැසන කම්ම ඒ කෙනාට කුසල කර්මම සිදු කරමින් දියුණු වෙන්න සිද්ධ වෙනවා. දානීය සීලී නෙක්ඛම්මේ ප්‍රඥා වීර්ය ඉවසීම සත්‍යවාදී බව අදිෂ්ඨානයේ මෛත්‍රී උපේක්ෂා ආදී පාරමී ධර්ම වැඩන විදිහට ඒ කියන්නේ අකුසල සිත් 12න් කෙරෙන කාරණා නොකර ඉන්නත් කුසල සිත් වලින් කෙරෙන කාරණා කරමින් ඉන්නත් පුළුවන්කම තියෙන්න ඕන. මට කියන්නකෝ දැන් උතනදී සෝහං වෙච්ච කෙනෙක් කුසල කර්ම රැස් කර ගන්නවද නැද්ද? කුසල් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. සකදාගාමි වෙච්ච කෙනෙක් ඒත් වෙනවා ස්වාමීන් වහන්සේ. අනාගාමි වෙච්ච කෙනෙක් ගැන කුසල් වෙනවද නැද්ද? වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට සෝවහන් වෙච්ච කෙනාගෙන් වෙන අකුසල් වලට වඩා අනාගාමි සකදාගාමි වෙච්ච කෙනාගෙන් වෙන අකුසල් අඩුයි නේද? එහෙමයි. ඊට වඩා අඩුයි නේද අනාගාමි වෙන කෙනාගේ අකුසල්? එහෙමයි. එතකොට අකුසල් සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා දාන තැන ඇවිත් අරහත් මාර්ග හිතින්නේ. එතකොට අරහත් මාර්ග හිතින් මේ හිත ඇති වෙන කම්ම
ඇතිවන ජවන් සිත්වලට විපාක නැත්නම් කර්ම විපාකයක් ලැබෙනවද නැද්ද? චේතනාවෙන් හෝ බොච්චංග ධර්මාදීන් හෝ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි අනවිද්‍යා ව්‍යාපාද සම්මාදිට්ඨිය ආදී කුමන දෙයකින් හරි ඒ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගාංග මොකකින් හරි පින්වත්නි කර්ම රැස්වීමක් රහත් වෙනකම්ම වෙනවාද නැද්ද? වෙනස් වෙනවා. රහත් ඵලයට ලැබෙන කර්ම සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන නේද? එහෙමයි හඳුන්නේ. එහෙම එතකොට අපි කර්ම වැඩපිළිවෙල නතර කරන්න ගියාට ඕක නතර කරන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඒ වෙනකොට අපිට පුළුවන් ඕක මේ කර්ම විපාකයක් වෙන්නේ නැතුව ක්‍රියාසිත තත්යකට පත් කරලා දාන්න නේද? අනාගත විපාක ශක්තියක් නැති කළ දාන තැනට පත් කරන්න පුළුවන් ක්‍රියාසිත තත්යකට. ක්‍රියාසිත ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේ. ඇතිවන මනෝද්වාර වචනේ පංචද්වාර වචනේ ගැන නෙමෙයි හැවි සමස්තය ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේට. රහත් වෙනකම්ම පුළුවන් ද කර්ම නැතුව ඉන්න? බෑ ස්වාමීනි. බෑ. පැහැදිලිද? පැහැදිලි ස්වාමීනි. එතකොට ස්වාමීනි අපි කියන්නේ අතීතය අමතක කරලා අනාගතයත් අමතක කරලා වර්තමානයේ විදර්ශනා කර සිතින් ඉන්න කියලා කියන්නේ. එතකොට එහෙම කියන්නේ අපි කියන්නේ අතීතයේ අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම බැහැර කළ දාන මතකයටවත් ගන්න එපා. නමුත් අතීතයේදී යම්කිසි කුසලයක් කළා නම් ඒ කුසලයන් සිහිපත් කරමින් වර්තමානයේදී තව කුසල් වැඩෙන විදිහට කටයුතු කරගන්න. ඒ වගේම වර්තමානයේදී තවදුරටත් දාන සීල භාවනා දස පුණ්‍යක්‍රියා මේ දස පාරමිතා ආදී කවණු වල හැසිරෙන්න. එහෙම හැසිරෙමින් සතර සතිපට්ඨාන සිහියෙන්ම ඉඳිමින් විදර්ශනා ඥානෙ වැඩෙන විදිහට කටයුතු කරගන්න. එහෙම කටයුතු කරමින් ඒ ඇත්තෝ ඉදිරියට ඇවිල්ලා කල් නොයවාම අද මේ විදිහට කටයුතු කරද්දී හේතු සම්පත් මොහුකුරා යන හින්දා අතීත කුසලොත් මතුවෙනවානේ. දැන් අභිඥා උපදවා ගත්තොත් අතීතය බලන්න පුළුවන්. නැත්නම් අතීත කුසලොත් මතුවෙනවා. ඒ අතීත කුසලොත් මතු කරගත්තාම ඒ ඇත්තන්ට අපූර්වට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි. බෝධිපාශික ධර්ම දියුණු තියුණුව අදම ඒ කියන්නේ හිත සම්පත් ඇත්නම් අද උනත් රහතන් වහන්සේ නමක් රහත් වෙන්නේ නැසනමක් නැත හිත සතියක් මාසයක් අවුරුද්දක් මේ භවයේ හරි භව ගානක් හරි එක කාලයේ තීරණය වෙන්නේ තමන්ගේ හිත සම්පත් මුහු කරා යන කමානුව කුසල් අත්තරින්න එපා කියන එකයි අපි මේ කියන්නේ. කර්ම විපාක ඕන කියන එක. සාදු ස්වාමීනි. හොඳට මගේ තිබුණ ප්‍රශ්නය හොඳටම නිරවුල් වුණා ස්වාමීනි. වහන්සේ බොහොම පිං මගේ අනිත් අයටත් ඒක ගොඩාක් උදව්වක් වෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මයා බොහොම පිං සිද්ධ වෙන ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කළපු එක මම ඔය ඇත්තන්ට න්‍යායක් කියනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා වෙනකොට ප්‍රඥා පත්‍ය සංඛාරා වුණොත් කොහොම වෙයිද? අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ලෞකික මට්ටම තුල ඉඳිමින් අනුමාන වශයෙන් වටහාගෙන චතුරාර්ය සත්‍ය බෝධියේ උදෙසා පුඤ්ඤාභි සංකාරය සිද්ධ කරගත්තු. චතුරාර්ය සත්‍ය බෝධිය උදෙසා යන කෙනෙක් අපුඤ්ඤාභි සංකාර කරගන්නේ නැහනේ. එතකොට චතුරාර්ය සත්‍ය බෝධියේ උදෙසා සත්‍තිස් බෝධිපාශික ධර්ම වැඩෙන පුඤ්ඤාභි සංකාර වැඩපිළිවෙලක හැසිරුණොත් ඒ කෙනාට ඒ නිසා ලැබෙන නාම රූප සලආයතන ආදී ති හේතුක ප්‍රතිසන්දි ලැබෙන කල්යාණ මිත්‍ර සේවනාදී ලැබෙන හොඳට පේන දැන පරිවාර සම්පත් ලැබෙන වහවහ මාර්ගඵල ලබන්න පුළුවන්. අර සරියුත් මොගලන් උතුම් පින්බර උත්තමයාණන් වහන්සේලාගේ සාංශාරික අතීත කතාන්දරය වගේ එකක් වෙන්නේ නැද්ද? වෙනවා ස්වාමීනි. අනිවාර්යයෙන්ම. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීනි. මේ රහත් වෙනකල්ම කර්මක්ෂය කරගන්න 100%ම කර්මක්ෂය වෙන්නේ නැහැ නේ ස්වාමීනි. රහත් වෙනකල්ම. සෝවාන් මාර්ග හිතින් අකුසල සිත් පහකින් කියන අකුසල කර්ම නැති කළා දානවා. හැබැයි කුසල කර්ම ඔක්කොම කරගන්න පුළුවන්. ඒ කියන්නේ දිහේතුක තිහේතුක ඕමක උත්කෘෂ්ඨ සියලු ආකාරයේ ඒවා. එතකොට සක්‍රදාගාමී හිතින් විශේෂ අකුසල සිතක් නැති වුණත් දුර්වල කළා දානවා කාමරාග පටිගියෝ. අනාගාමී හිතින් තවත් අකුසල සිත් දෙකක් නැති කරනවා. දේශ සිත් එතකොට උක්කෝම සිත් හතක් නැති වෙලා ගිහිල්ලා තව පහක් තියෙනවා. එතකොට ඉතිරි පහ උද්ධච්ච සිතයි අර ලෝභ මූල සිත්වල මිත්‍යා දෘෂ්ටි යෙදෙන්නේ නැති සිත් පහ. එතකොට විපයුත් හිත හතරයි කියන විචිකිච්ඡා මේ උද්ධච්චය කියන ඔය පහම
යෙදුනහම මේ පහම අරහත් මාර්ගෙ හිතින් නැති වෙනවා. ඒතකොට අරහත් මාර්ගෙ හිතින් නැති වුණත් රහතන් වහන්සේලාට අර විපාක සිත් ක්‍රියාසිත ආදී ලැබෙන්න එපාය. ඒ ලැබෙන විපාක ක්‍රියාසිත රහතන් වහන්සේලා පීනුවම් පානකම්ම තිබිලා තමයි වර්තමාන ස්කන්ධයන්ගේ අවසානයක් වෙලා යන්නේ අනුපාසේස පරිනිර්වාණ ධාතුවෙන්. එහෙමයි හඳුනන පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මෙතන ප්‍රශ්නයක් අහන්න තියෙනවා. එහෙමයි. ආටානාටි සූත්‍රයේ නිවසේදී සතියකට වඩා සජ්ජායනා කිරීම නුසුදුසුද ස්වාමීන් වහන්සේ? කරුණාවෙන් පහදා දෙන්න. පින්වත්නි, ආටානාටි සූත්‍රයට බය වෙන්න එපා. ඔයත් සජ්ජායනා කරන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ අමනුෂ්‍යාදී කාදර වෙනවා නම් දෙවියන්ට ඇහෙන්න කියන්න කියලා. හැබැයි පිරිසුදුව කටයුතු කරන්න. මොකද යක්ෂ මේ අපි වෛශ්‍රවණ දෙවියන් සහ පිරිසටත් කතා කරන හින්දා ඔය ඇත්තෝ නිවස පිරිසුදුව තබාගෙන ඒ පිරිස සජ්ජායනා කරමින් කටයුතු කිරීම වරදක් නැහැ. පැහැදිලි නේද? ප්‍රශ්න අපේ කරන පැහැදිලි ඇති වන්සානස. එහෙමයි හඳුනන්නේ. ඔබ වහන්සේ එහෙනම් මම ප්‍රශ්න නැතුව ඇති ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්නයක් තියෙන ස්වාමීන් වහන්සේටත් මම හිතන්නේ දැන් ගොඩක් වෙලා දේශනාව කළා ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඔබ වහන්සේට බොහෝ පින් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ විතා වටිනා ධර්ම පරියායක් අපිට දේශනා කළේ සීල සංවර ඉන්ද්‍රිය සංවරය. ඒකෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්වාමීන් වහන්සේ. මේ හිතේ තිබුණ ප්‍රශ්නත් මම හිතන්නේ හැම අයටම ඒක රුකුලක් වුණා කියලා මම හිතනවා. ඔබ වහන්සේට බොහෝ කුසලත්වය ප්‍රාර්ථනා කරන අප ගැන බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයෙන් සාර්ථකයෙන් ධර්ම දේශනා කර සසර දුකින් නිවනට දොරටු ඇරදෙන ඔබ වහන්සේට අජරාමර නිවන් සුවය අපි සයෝමෙන්ින් ඔබ වහන්සේට මා ප්‍රාර්ථනා කරසිතා. සාදු සාදු සාදු. හොඳයි සත්පුරුෂ පින්වත්නි, මෙතෙක් කියලා කරගත පුණ්‍ය ධර්මයෝ ඔය සදහැවතුන් නමින් මියගේ නෑදෑයිනට අනුමෝදන් වී වායකල ඥාතීන්ට පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන ඔබේ දහම් ඇස පාදන්නට විශාල කැපවීමකින් මේ පින්බර වැඩසටහන් මාලාව අඛණ්ඩවම සංවිධානය කරගෙන එන සුපින්වත් අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි උදහමුදා කරන කාලිංග ගුණරත්න පින්වත් මහත්මයාණන්, එම පින්වන්ත සමර්ථ ගුණරත්න පින්වන්ත මහත්මිය, ඒ වගේම දයාබර දෙපළගේ සෙනෙහබර දූදරු පවුලේ හැම දෙනා විවිධ රටවල් වල සිටින ඔය පුණ්‍යවන්තයෝ සියලු දෙනාම ඔබ හැම දෙනාටම දිව්‍යෝ ආශිර්වාද කරත්වා, දිව්‍යෝ පින් ලබත්වා, දිව්‍යෝ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වේවා කියලා නිවන අරමුණු කරන්න. ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. ආසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද රිංගේද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා නීලාදී පින්කම් කරන නීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී
ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ආශ්‍රයම ලැබේවා. සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි මේ ආශිර්වාද කරන්නේ පුණ්‍යවන්ත සත්පුරුෂ ඔබ හැම දිනාටම නමුදන කරනල අපේ කාලින ගුණරත්න පින්වන්ත මහත්මානන්ට ඉදයාබර මහත්මිය සමති ගුණරත්නය පින්වත් මහත්මියට ඔබීදුම් කර පවුලේ හැම දෙනාටම සත්පුරුෂ විවිධ රටවල සිටින ඔය සදහැබර පුණ්‍යවන්තයින්ට අපි ආශිර්වාද කරනවා පින්වත්නි ඒ වාගේ විශේෂ මතක් කිරීමකුත් කරන අපේ කටන පූජා මහා පින්කම තවත් මේ පිරිකර බාර ගන්න පුළුවන් විහාරස්ථාන තව ඉතුරුව තියෙනවා ඔය ඇත්ත පුළුවන් පමණින් ශක්ති පමණින් මේ උතුම් කටන පූජා මහා පින්කම සමග උතුම් පින්කම් හා සම්බන්ධ වන හැටියට සිහිපත් කරනවා ඒ වගේම අපේ පින්වන්ත කාලින් ගුණරත්න මහත්මයාණන්ව දැනුවත් කරන්න අපි මේ අපේ විස්තර ඔබට ලබා දීලා තිබෙනවා පින්වත්නි කතා කළ විස්තර දැනුවත් ගන්න පුළුවනි සහභාගී වෙන්න හැකි විදිහට මේ උතුම් පින්කම් හා ඉදිරි දේශනා ටිකක් ගැඹුරු වගේ තිබුණාට අපි ඔබට බොහොම සරල වේවා කියලා දෙනවා සංසුන්ව ශ්‍රවණය කරන්න නොතේන තැන් තිබ්බොත් අපෙන් අහලා දැනගන්න හැම දිනාටම තිරුවන් සරණයි අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං අනුමෝදත සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ සාදු කමාමි කමිතබ්බා ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු කමාමි කමිතබ්බා තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු කමාමි කමිතබ්බා අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහිතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා නමස්කාර කරමි මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද ලෝවාසී ලක්වාසී සියලු දෙනාම මෙම වසංගත රෝගයෙන් මිදී නිදුක්ව නිරෝගීව සිටීමට මෙම මහා කුසලයේ උපනිශ්‍රය වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.